සම්මා සම්බුදු සරණයි. පින්සාර වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි. ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙතට සමීප කරන වස්සාන දේශනා වප්පුර පසළොස්වක පොහොය වැඩසටහන් මාලාව සමගින් අද උදෑසන සිට ඔබට ඒකාත්මික වන්නට හැකියාව තිබෙනවා. වප්පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහොය දිනයක්. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කළේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකයි. එමෙන්ම මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුද්ධ පාද මූලයෙහි නියත විවරණ ලබා ගත්තේද අද වැනි පුර පසළොස්වක පොහොය දිනකයි. එසේ නම් සුපින්වතුනි, ඔබ අප සියලු දෙනා අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් අද දින උදෑසන ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පළමු කොට පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින පළමු ධර්මානුශාසනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වයේ දරනු ලබන්නේ නොම්බර 67න් 4 හතරවන පටු මගෙහි පදිංචි තිස්ස සහ පද්මිනී විජේතුංග යුවල දුව බෑනා සහ තිසරණී මිනිබිරිය විසින්. එසේ නම් සුපින්වතුනි, අප ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අෂ්ටාංග ශීලය සමාදන් කරමින් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කර සිටිමු. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසන අධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා. අප ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. හැමෝම මේ උතුම් පුන් පොහෝ දිනේදී සූදානම් වෙලා ඉන්නේ. තාමත් විහාරස්ථානවලට ගිහිල්ලා වෙනද වගේම නිවසත් අතහැරලා දාලා සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම සියල්ල අතහැරලා තමන්ගේ කටයුතු සිද්ධ කරන්නට නොහැකියාවක් තියෙන නිසාවෙන් නිවසේ ඉඳලා වෙනද වගේම කිසිම අඩුපාඩුවක් නැතුව සීලය සමාදන් වෙන්නට තමයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. විශේෂයෙන්ම අපේ ජීවිතය ගොඩක් නිවැරදි කරගන්න වෙන කළ හැකි දෙයක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හැසිරීමෙන් ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නැහැ කියන එක මේ හිමිදිරි උදෑසන තමන් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න, ඒ සඳහා කළ යුතු සෑම දෙයක්ම කරන්නට අපි උත්සාහ ගමු. ඉතින් සාරාංශයක් වශයෙන් අද මුළු දවස පුරාවට මේ පින්වන්ත ඇත්තන්ට අපි මේ වැඩසටහන අරගෙන එනවා නිවසේ ඉඳලා. ඒ වගේම රාත්‍රී යාමේදී සවස 6 ඉඳලා අපි උපරිම උත්සාහ කරනවා මේ පින්වන්ත අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලොකු පණිවිඩයක් ලබා දෙන්න. සාරාංශකයේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරම්දම් පුරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පහළ වුණා කාරණා දෙකක්. එකක් තමයි උතුම් ධර්ම අවබෝධය, අනිත් එක තමයි අසීමිත වූ ආමිසය. මේ දෙකම බුදුරජාණන් වහන්සේට ලැබිච්ච දේවල්. මේ දෙකම අද දක්වා පවතිනවා, අද දක්වා පාවිච්චි කරනවා. ඉතින් අපිට බුද්ධ ශාසනයට ආපුහම මේ දෙකම ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මගේ ධර්මය දායාද කරගන්න, ආමිසය දායාද කරගන්න සූදානම් වෙන්න එපා කියලා. ඉතින් ඒ සඳහා සියලු උපදෙස් මේ ධර්ම දේශනාවේ ධම්ම දායාද සූත්‍රය අද දවසේ මේ අත්තන්ට පුළුවන්කම තියෙනවා ශ්‍රවණය කරන්න. ඒ වගේම පින්වත්නි, අපේ මේ ජයමග කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්වන්ත අය අපේ කුඩා දරුවන් සඳහාත් මේ හා සමගම පටිගත කරන ලද ධර්ම දේශනාවක් මේ වැඩසටහන උදෑසන පොහොය වැඩසටහන සමගම
පොහොය වැඩසටහනක් ළමයි වෙනුවෙන්ම පටිගත කරලා මේ හා සමාන්තරවම දරුවන්ට පොහොය වැඩසටහනක් ලැබෙනවා ඩයලෝග් අංක 52 කියලා කියන චැනලය ඔස්සේ A+ ළමා නාලිකාව ඔස්සේ ජයමග රූපවාහිනියෙන් විකාශනය කරන්නට බැරි නිසාවෙන් සමාන්තරව එකවර වැඩසටහන් දෙකක් ළමයි වෙනුවෙන් වැඩසටහනක් හවස 1 වෙනකං විකාශනය වෙනවා. ඉතින් අපි දරුවන්ව සිල් සමාදන් කරවන්නට ඒ අයට ඒ වැඩසටහනට සම්බන්ධ කරවන්නට හැමෝම උනන්දු වුණොත් හොඳයි කියලා අපි හිතනවා. කොහොම නමුත් සෑම විසඳුමක්ම සෑම දුකක්ම නැති කිරීමේ සෑම විසඳුමක්ම තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ. ඉතින් ඒ බව හොඳින් මතක තබාගෙන ඊටාම සිහියෙන් ඊටාම නුවණින් ඊටාම වීරයෙන් යුක්තව මේ බව මතක තියාගෙන හැමදෙනාම සිල් සමාදන් වෙමු. ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන කියන එක මතක තියාගන්න ඕනේ. මම හිතන්නේ දන්නවා නුවණින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මේ සිද්ධ කරන්නේ හරියට නිකන් අසනීපයකට බෙහෙත් කරනවා වගේ කාලයක් තිස්සේ අසනීප වෙලා තිබුණ මම මගේ ජීවිතය දැන් ඉතින් මේ අසනීප වලින් හොඳ කරගන්න ඕනේ කියලා අදහසක් මේ ඖෂධයක් පානය කරනවා වගේ අදහසකින් ශරීරයට ඖෂධයක් පානය කරන්නේ අසනීපයක් වෙච්ච වෙලාවක හැඟීමක් ඇතුව ඒ ඖෂධය දකින්නකොට අතට ගන්නකොට බොනකොට බීලා ඉවර වෙලා ඒ හැම වෙලාවෙම ඒක ගැන කතා කරනකොට පවා මෙන්න මේ අසනීපේ හොඳ වෙන්නයි මේ ඖෂධය තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. අන්න ඒ වගේ අදහසක් හැම වෙලාවකම ධර්මය තුල තියෙන ඕනෑම ප්‍රතිපත්තියක් සිද්ධ කරද්දී තියෙන්න ඕනේ. එතකොට මේ සිල් රකින්නේ කාටවත් වමනාවට නෙවෙයි මගේ අතුලාන්ත හැඟීමකින් මගේම තියෙන දෝෂ නිවා ගන්න මොන විකාර ගතියක්ද මේ තියෙන්නේ කියලා බලන්න. විඳ දේවල්ම නැවත විඳින්න මේ හිත මොන්න තරම් නම් ඉල්ලීමක් කරනවද විඳ දේවල්ම නැවත විඳින්න. ඇහැට දැක්ක රූප, කනට ඇහිච්ච ශබ්ද, නාසයට දැනෙච්ච ගන්ධ, දිවට දැනෙච්ච රස, ශරීරයට දැනෙච්ච පහස, මනසට දැනෙච්ච ආදරය ආදී ධම්මයන් නැවත නැවත විඳින්නට මොන්න තරම් නම් උත්සාහයක් ගන්නවද කියලා මේ පින්වන්ත ඇත්තෝ කල්පනා කරොත් ඒ ටිකම දැනුනොත් හොඳටම ඇති. ඉතින් ප්‍රශ්නේ පැත්තකින් තියලා උත්තරයට අවශ්‍ය කරන කල යුතු දේ මේක නිවැරදි කරගන්න කල යුතු දේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වර්ධනය කිරීම අන්න ඒක සිද්ධ කරනකොට ගැටලුව විසඳෙනවා. ගැටලුවත් එක පොරාලන්නේ ඕන. හැමදාමත් එකම දේ කර ඉන්න කෙනාට ඒ දේවලින් අත මිදෙන්න වෙනත් පැත්තකින් කුසලයක් වර්ධනය කරපුවම අරක යටපත් වෙලා යන. ඉතින් ඒ බවම අපි අද සාකච්ඡා කරමු. උතුම් දර්ශනයට පත් වෙන්නට ඕනෑ කියන දැඩි අධිෂ්ඨානයකින් යුක්තව එසේනම් හිමිදිරි උදෑසන සිල් ඇඳුමෙන් පිරිසිදු වෙලා කය පිරිසිදු කරගෙන සුදු සිල් ඇඳුමෙන් සැරසිලා ඊටාම සුවසේ වාසය කරන මේ පින්වන්ත ඇත්තන් තමන්ගේ හිතත් පිරිසිදු කර ගැනීම සඳහා තිසරණ සහිත උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙමු. ඒ සඳහා নমස්කාරය කියමු 3 වතාවක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාදිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං උච්චාසයන සමාදියාමි. මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් උපෝසතාට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ හොඳයි, හැමදෙනාම උතුම් සීලය සමාදන් වුණා. අද දවස පුරාවටම මේ සීලය සමාදන් වෙච්ච ආකාරයටම ආරක්ෂා කරන්නට ඕනේ. එහෙම ආරක්ෂා කරනකොට අපේ පින්නන්ත අයට දැනේවි සැන්දෑයාම වෙනකොට පුංචි වෙනසක් මේ ධර්මය තුළ රැඳිලම අනිත් හැමදේම මොහොතකට බැහැර කරලා අනිත් හැමදේම හරියට හීනයක් වගේ කියලා හිතන්න. එහෙම පොඩ්ඩක් බැහැර වෙලා ඉන්නකොට සමහර වෙලාවට තාමත් අපේ පින්නන්ත අය සමහර දේවල් වලට තදින් ඇලීමක් ඇති කරගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ ඇලීමක් කොතන හරි තියෙනවා නම් ඒවත් එක්ක ලොකු පීඩාවක් තියෙන්නට පුළුවන්. තියෙනවාමයි. තණ්හාවක් තියෙන තැන ශෝක පරිදේව හැදෙනවාමයි. ඒක කිසිමම විදිහකින් නවත්තන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක ඇත්තම ඇත්ත කතාවක්. ඒක හින්දා Tamanට පීඩාකාරී තත්ත්වයක් නැති දරුවෝ හින්දා, මුණුපුරෝ හින්දා, සමහරට ස්වාමියා, ස්වාමි දියණිය හින්දා, දෙමව්පියෝ හින්දා වෙන්නත් පුළුවන්. මොනවා හරි කාරණාවක් හින්දා තැවෙන, පිච්චෙන ගතියක් ඇති, බැඳීමක් තියෙනවා නම් එහෙම නැත්නම් අජීවී වස්තුවක් නිසා. ඉතින් ඒ කියන්නේ ඉඩම් කඩම් ආදී වශයෙන් ඒ තියෙන දේවල් ගැන. ඉතින් මේ හැම එකක්ම ගත්තාම අපේ පින්නත්නේ අපි තේරුම් ගත යුතු ප්‍රබල කාරණාවක් තියෙනවා. අති ප්‍රබල කාරණාවක් තියෙනවා තේරුම් ගන්නම ඕනේ. ඒ තමයි මේ තියෙන අති මහත් වූ ගැටලුව විසඳා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හිතේ ඇතුලේ තියෙන තණ්හාව දුරු කර ගන්න ඕනේ කියලා ලොකු අදහසක් තියෙන්න ඕනේ පින්වත්නි. ඉතින් ඒ සඳහා මොන හරි දෙයක් කරන්න ඕනේ. හිතුවට අදිෂ්ඨාන ගත්තට විතරක් ඒක අයින් වෙන්නේ නැහැ. මම මේ තණ්හාව අයින් කර ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තට විතරක් අයින් වෙන්නේ නැහැ. ඒ සඳහා යම් ප්‍රතිකර්මයක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රතිකර්මය මොකක්ද කියලා හොයාගන්න බැරි වුණොත් තමයි අපි ලොකු අසරණ භාවයකට පත් වෙන්නේ. ඉතින් අන්න ඒ අසරණ භාවයකට පත් වෙන්නේ නැතුව Tamanට යම්කිසි ප්‍රතිකර්මයක් සිද්ධ කරනකොට මේ දේවල් වලින්
අතමිදෙන්න පුළුවන් කියලා යන්තම් හරි දැනෙන්න අපේ හිතේ මම මේ පින්නන්ත අයට කියන්නම් පුංචි සටහනක් තියන්න ඕනේ. කොලයක ලියනවා වගේ. හිස් කොලයක් තියාගෙන පෑනක් තියාගෙන ලියන්න ඕනේවත් දැනගෙන හිටියා කියලා සටහන කොලේ වැටෙන්නේ නැහැ. අපි මේ කොලයක මේ සටහන ලියන්න ඕනේ. ලිව්වට පස්සේ බලන හැම වාරෙම මේ සටහන අපිට ඒ දේ මතක් කරනවා. දැන් ඔය ගෙවල් වල එහෙම ලියාගෙන ඉන්නවනේ අපි. බොහොම උදාහරණයක් මම මේ කියන්නේ. සමහර වෙලාවට අමතක වෙන දේවල් ලියලා එල්ලලා තියෙනවා සමහර අය. ඒ වගේ පොත්වල ලියාගෙන ඉන්නවා. ඒ කියන්නේ සටහනක් තිබ්බා. සටහන තිබ්බට පස්සේ අපිට අමතක වුණොත් නැවත මතක් කරන්නට ඒ සටහන ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ පින්නත්නි මේ පිළිවෙත් ධර්මය තුලින් සතුටක් ලැබෙනවා. බාහිර ලෝකයේ තියෙන සතුටට වැඩිය ලොකු සතුටක් ලැබෙනවා කියන සටහන පොඩ්ඩක් හිතේ තියන්න ඕනේ. කොහොමද තියන්නේ? කෙනෙක් කියයි ඔය හාමුදුරුවෝ වචන ටික කටපාඩම් කරා නම් හරි. මොකද්ද? මේ පිළිවෙත් ධර්මය තුලින් සතුටක් ලැබෙනවා. අනිත් මේ පංචකාම සම්පත්තියෙන් ලැබෙනා වූ සතුටට වඩා වැඩි සතුටක් ඒක කියලා අන්න එහෙම කටපාඩම් කරා නම් හරි කියලා. හිතේ සටහන් තියන්න එහෙම කටපාඩම් කරලා හරියන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ ආදී වශයෙන් තියෙන නිවනේ ලක්ෂණයන් කටපාඩම් කරපුවම නිවන් දකින්න ඕනේ. හිතේ සටහන් තියන්න දැන් සතුටක් ලැබෙනවා කියන සටහන තියන්න නම් අන්න ඒ සතුට පොඩ්ඩක් භුක්ති විඳින්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. කවුරු හරි කෙනෙක් අපි හිතමු තියෙනවා මොනවා හරි පළතුරක් අපි කාලා නැති පළතුරක්. ඒ කාලා නැති පළතුරේ රසය පිළිබඳව සටහනක් සංඥාවක් තමන්ගේ තුල නැහැ. එතකොට ඒ පළතුර දැක්කත් ඒ පළතුර ගැන ඇහුවත් ඒ පළතුර ගැන ඒ ආග්‍රහණය කරන වෙලාවක ඒ සුවඳ ආවත් ඒ පළතුරේ රසය ගැන සටහනක් තමන්ගේ හිතේ නැහැ. ඒ සටහන තියෙන්න නම් එක සැරයක් ඒ පළතුර ආහාරයට අරගෙන ඒ රසය විඳින්න හිතට දෙන්න ඕනේ. අන්න එහෙම දුන්නාම තමයි ඒ සටහන මොකක්ද කියලා අපිට හොයාගන්නට පුළුවන්කම තියෙන්නේ. අපේ මනසට ඒ සටහන කාවදින්නේ අන්න ඒ විදිහට කටයුතු කරපුවාම කියන එක ඔන්න දැන් ඉතාලම පැහැදිලි වෙන්න ඕනේ. දැන් ඉතාලම පැහැදිලි මේ සටහන හදන්නම් ඒ මනසට එක විඳින්න දෙන්න ඕනේ කියලා. එහෙනම් අද මේ පුන් පොහෝ දිනයේදී තමන්ගේ පිළිවෙත් ආරක්ෂා කරගෙන ඉන්නකොට දැන් වෙන අත්ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ආදී වශයෙන් තියෙන මේ ඇත්තටම මේ ඔක්කොම කරන්නේ අපි පින්නඳ කෙනෙක්ගේ අවධානය යොමු කරගන්න. ඉතින් ඒ කිසි දෙයක් නැතුව තමන් නිකන් අර සියලු දේ අතහැරලා දාලා වාසය කරවුවොත් සීලය හරියට විශේෂයෙන් ආරක්ෂා කරගෙන ගුණවන්තව ඊටාම ගුණවන්තව අතීතයේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඒවා හීනකට බාර දීලා වාසය කරොත් අද හැන්දෑයාම වෙනකොට ඊට පස්සේ අපි ධර්මයේ ශ්‍රවණය කරොත් පැය ගාණක් බොහෝ විට මේ අතර කාලයේදී හෝ ඊට පසුව හෝ හෙට උදෑසන නැගිටින වෙලාව වෙනකොට හෝ මහා පහසුවක් දැනෙන්න තියෙවි. මොකක්ද අභ්‍යන්තරගත ලොකු සුවයක් Tamanට දැනේවි. Taman අතින් සිද්ධ වෙන වැරද්දෙන් අත මිදෙනවා වගේ දැනෙනකොට ඒ වැරද්දත් එක්ක තියෙන පීඩනය පින්නත්නි මොනවා හරි වැරද්දක් කරන බොරුවක් හරි කියවෙනවා නම් පරස වචනයක් හරි කියවෙනවා නම් ඒවත් එක්ක අපි නොදන්න පීඩනයක් තියෙනවා මේ අභ්‍යන්තරගතව. අන්න ඒ පීඩණයෙන් අත මිදෙනවා කියලා Tamanට දැනෙද්දි හොඳින්ම දැනෙද්දි හොඳටම තේරෙවි මේ ජීවිතය මොනතරම් නම් සුවදායක තත්වයකට ගන්න පුළුවන්ද කියලා. අන්න ඒ සතුට මොහොතකට වින්දොත් තමයි ඔන්න ඔය කියන සටහන තියන්න පුළුවන් වෙන්නේ අපේ හිතේ. ඒකින්ද අද පොය දවසේ පණිවිඩය හිතේ සටහනක් තියාගන්න ධර්මය තුලින් ලැබෙන්නා වූ සැනසීමක් ඇත කියන සටහන හිතේ තියන්නට නම් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ යම් විදිහකින් චිත්තාභ්‍යන්තරගතව ඒ සතුට මාත්‍රයක් හරි උපද්දවන්න. එතකොට යම් ප්‍රමාණයකට ඒ සතුට උපද්දවලා මේ හිතේ සටහන තියාගත්තොත් අපේ පින්වත්නි ඊට එහාට ඒක උපද්දවන්න අවශ්‍ය කරන අවශ්‍යතාවයක්
අපේ චිත්ත සන්තානවල ඇති වෙනවා. අන්න ඒක අපි ඉතා හොඳින් මතක තබාගෙන අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්නට හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ. අන්න ඒ උත්සාහය අපේ තුලින් නිවැරදි කරගත යුතු වෙනවා. ඉතින් මේ සඳහා ඊටාම නිවැරදිව ගන්න උත්සාහය නැත්නම් ඇයි උත්සාහය නිවැරදි කරන්න ඕන කියලා කියන්නේ ඒක වැරදි පැත්තකට ගියොත් වැරදි පැත්තකට උත්සාහ කරොත් හරියන්නේ නැහැ. ඒකින්ද හරිම දෙයට උත්සාහයක් ගන්නට ඕනේ. හරියට ඔය වීරය උත්සාහය වගේ දේවල් නගුලක බැඳ හරකෙක් වගේ පින්වත්නි. එතකොට ඒ හරකා යන පැත්ත තීරණය කරන්නේ කෙවිතයි. පිටිපස්සෙන් ඒ කෙවිතෙන් තට්ටුව දානකොට යන්තම් ගෑවෙනකොට පවා එයා දන්නවා හැරෙන්න ඕන පැත්ත. වීරය තිබුණාට ඒ වීරය නිවැරදි පැත්තට යොමු වුණේ නැත්නම් ඒ වීරය තුලින් හානියක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම නමුත් ඒ සියල්ල අපිට ලබා දීලා තියෙන්නේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ උත්තමයාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක කාලයක් තිස්සේ නියති කරන ගත්තට පස්සේ විතරක් පෙරමුදම් පුරපු කාලය. ඉතින් ඒ පාරමිතා ශක්තියෙන් තමයි මේ ධර්මය උපන්නේ. ඒ ධර්මය නිකන් ඉපදුන එකක් නෙවෙයි ඒ කියන්නේ. ඒ සඳහා අප්‍රමාණ බාහුබලයකින් යුක්තව මහා පුරුෂ වික්‍රමාන්තයක් සිද්ධ කරලා තමයි මේ උතුම් ධර්මය මතු කරගත්තේ තමන්ගේ මානසික තත්ත්වය තුළින්ම. ඉතින් එහි පහස තමයි අපි මේ විඳින්නේ. හැමදාමත් විඳින්නේ. පැත්තට යන්න හදන ජීවිතය විනාශ වෙන්න හදන ජීවිතය හැම වෙලේම මේ ශරීරය පොඩ්ඩක් හරියට කොහේ හරි හයියෙන් වැදුනොත් එතකොට මොනවා හරි පුංචි විස බීජයක් ඇතුල් වුණොත් මේ ශරීරය හරියට නිකන් මරණය පැත්තටම බර වෙලා හැම වෙලේම තියෙනවා වාගේම මේ සිත පින්වත්නි අකුසලයටම බර වෙලා හැම වෙලේම තියෙනවා. ඉතින් එහෙම තියෙන ශරීරය ඍජුව තමන්ගේ මානසික තත්ත්වය සකස් කරගෙන ඒ මානසිකාරය ඍජු කරගන්නට අපිට හැම උපදෙසක්ම මේ ධර්මය තුල තියෙනවා. ඉතින් ඒකින්ද ඒ සියලු සම්පත් අපිට දායාද කරලා දෙන්නට අප්‍රමාණ වෙහෙස වෙච්ච බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සියලුම දේ අපිට ලබා දුන්නා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පිහිට වෙන්න බැරි සීමාවක් තියෙනවා. ඒ සීමාව තුල ඒ සීමාවෙන් ඔබට අම්මලා තාත්තලාට පිහිට වෙන්න පුළුවන් සීමාවෙන් ඔබට සියලුම පිහිටවීම අපිට ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් ඒකින්ද අපි උදෑසන බුද්ධ පූජාවන් ඊටාම නිවැරදි චින්තනයකින් පූජා කරමු. ඊටාම කෙටියෙන් මා සමගම ගාථා ධර්මයන් කියමින් ඉතින් සූදානම් කරගත්ත බුද්ධ පූජාවන් මම හිතන්නේ නිවසේ තැන්පත් කරලායි වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. මම ආහාරයක් ගන්නකොට පවා එහි අග්‍රභාගය මේ මට ලැබෙන ධර්මය කොහෙන්වත් මතුවන එකක් නෙවෙයි. මේක කවුරුත් මවපු එකක් නෙවෙයි. මේ ධර්මය මට ලැබිලා තියෙනවා. ඒක තමයි ජීවමානව බුදුරජාණන් වහන්සේ අතීතයේදී වැඩ හිටියා කියලා කියන්න මට තියෙන එකම සාක්ෂිය. ධර්මය ටික ටික තේරෙනකොට මට උන්වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදය. බුදුරජාණන් වහන්සේව දැකීමට අවශ්‍ය නම් ධර්මය දකින්න කියන එක. එතකොට අපි ශාස්ත්‍රූවරයෙක් නැති පිරිසක් නෙවෙයි. ධර්මය ශාස්ත්‍රු කොට තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරලා තිනවා. එහෙනම් ධර්මය තුලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට ඔය පිළිම වහන්සේ තුලින් නෙවෙයි දකින්නට අපි සෑම දෙයක්ම සූදානම් කරගෙනයි තියෙන්නේ. ඉතින් ඒ නියමාකාරයෙන් තත්වාකාරයෙන් මේ පිළිම වහන්සේ නමක් ඉදිරියේ මේ සියලු දේ තැන්පත් කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම කොතන හෝ කොහේ හෝ අතීතයේ වැඩ හිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ශක්තිය මට තාමත් ලැබෙනවා. මේ මහා මෛත්‍රිය, මහා මුදිතාව, මහා උපේක්ෂාව මට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඉතින් ඒ ආනුභාවය හිතේ තියාගෙන ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මම නමස්කාර කරනවා. මම මේ සියලු පූජාවන් ඒ මහා උත්තමයන්න් වහන්සේටම
පූජා කරනවා පූජා වේවා කියන අදහසින් අපි සම්මා සම්බුද්ධ පූජාවන් පූජා කරමු හරියට බුද්ධානුස්සතියක් වඩින ආකාරයට ඉතාම ප්‍රවේශමෙන් හිත විසිරයන්ට නොදී සෑම ගාථා ධර්මයකම තේරුමත් හිතේ පරාමර්ශනය කරගෙන මේ කටයුත්ත සිද්ධ කරමු හැම දෙනාම මාත් සමගම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරනෙය්‍යෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසභං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම නාගවල්ලී දලූපේතං චුන්නපූග සමායුතං තාම්බූලං පතිගන්නාතු සතං පූජේමිදංදිනෝ සුවඳවත්වූද වර්ණවත්වූද රසවත්වූද මේ සියලු පූජාවෝ මාගේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාම වේවා වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්වාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධී ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ ඉන්දනීල වන්නපත්ත සේතකන්ද බාසුරං සත්තුනෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ගබෝධී නාමවාම දේවරුක්ක සන්නිබං තංවිසාල බෝධිපාද පන්නමාමි සබ්බදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර එත්තාවතාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු. හොඳ පින්නත්නි හැම දෙනාම ධර්මශ්‍රවණය සඳහා සූදානම් වෙන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තත්‍රාඋසෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභස්සච පහනාය දෝසස්සච පහනාය අත්ති මජ්ජිමා පටිපදා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත නිවැරදි කරගන්න ඕන කියන කාරණාව අපි හැමදාමත් මතක් කරනවා. තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න නම් තමන්ගේ ජීවිතයේ යථාභූත ස්වરૂපය පිළිබඳව අවබෝධ කරගත යුතුව තියෙනවා. ජීවිතයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. දැනට තියෙන වර්තමාන తত্ত্বය. ඒ කියන්නේ දැනට තියෙන වර්තමාන తত্ত্বය පටලගෙන බෑ. තමන්ගේ පැත්තෙන් උපරිමයක් කොට ඊටාම දැඩි අවශ්‍යතාවයක් ඇති කරගන්නට ඕනේ මේ ඇතුළාන්ත පිරිසිදුභාවය සඳහා. පිරිසිදු කරන්න අපිරිසිදු දේවල් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වගේ ජීවිතය පිරිසිදු කර ගැනීම සඳහා හැම වෙලේම අකුසලයන් මොනවද කියලා තේරුම් අරගෙන ඒ අකුසලයන් වලට ඉතාම දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානම් වෙන්න ඕනේ හැම වෙලාවකම වගේ. හොඳයි. මේ ඇතිකර ගන්නා වූ අකුසල වේගය අපි තීරණය කරන්නට ඕනේ ඉතාමත්ම ඉහළ කුසල වේගයක් ඇති කරගෙන නැති කරගන්න. ඇති කරගන්නා වූ අකුසල වේගය කියලා කිව්වේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් තමන් ඇති කරගන්නා වූ කියන අදහසින් නෙවෙයි පින්නත්නේ. ඒ කියලා කියන්නේ ඇත්තටම අපි අපේ ක්‍රියාකාරකම් හින්දා ලොකු අකුසල වේගයන් ඇති වෙනවා. මොනවද මේ අකුසල වේගයන්? ලෝභ, දෝෂ, මෝහ. ඒවා පහත් පාපී ධර්ම. ඒවා එන්ඩෙන්ඩ වැඩි වෙනකොට පැහැදිලිවම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදී නොයෙකුත් ආකාරයේ කර්මපතයන් සිද්ධ වෙන බව අපි දවසකට අටුම ගානේ සතියකට 2-3 වතාවක්වත් මතක් කරනවා. ඉතින් මේක
ප්‍රශ්නය තියෙන්නේ ලෝභ දේශ මෝහ වැඩි වෙන ආකාරයටමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ රැහැනින් ගැලවෙන්න බෑ. මේක රැහැනක් වගේ, මේක දැලක් වගේ ගැලවෙන්න උවමනාව තිබුණාට බැරි බව හොඳින් තේරෙන්න ඕන පින්වත්නි. තමන්ගේ ක්‍රියාකාරකම් දිහා ආපහු හැරිලා බලලා මේ ඊ타මත්ම සාර්ථක විසඳුමක් හදාගන්න ඕන. ඉතින් ඒකට අතීතය දිහා හොඳට හැරිලා බලන්න. මම මේක මෙහෙම කියන්නේ ඊටාම හොඳින් තේරුම් ගත යුතුම නිසා වෙන්. හරි? තේරුම් ගන්නම පුළුවන් දෙයක් හින්දායි මේක මෙහෙම කියන්නේ. දැන් බලන්න මේ සෑම දෙයක්ම අපේ ජීවිතයේ තියෙන ගත්තහම මේ ලෞකික පැත්තෙන් රිදීම් ඇති වෙනවා නම් අනිත් එක තමන්ගේ ක්‍රියාකාරකම් එකින් එක මාරු කරගෙන ගිහලා මට මේ ළඟදි කෙනෙක් කියනවා එක වෙලාවක මට පොඩි අසනීප තත්ත්වයක් ඇති වුණා ටිකක් අමාරුකමක් එක්ක මේ අසනීප තත්ත්වයක් එක්ක මට පොඩි ගැටලුකාරී තත්ත්වයකට ආවා. ඒ ආපු ගැටලුකාරී තත්ත්වය තමයි මේ මනසට මාව මේ ලෝකේ තනි වෙලා වගේ දැනුණා කියලා. මට කවුරුවත් නැහැ කියලා දැනුණා කියලා. ඒ වගේ ඕන තරම් දැනලා තිනවා කිව්වා ලොකු ප්‍රශ්න එනකොට සැරින් සැරේ. ඉතින් මම මේ පින්වන්ත කෙනාගෙන් අහුවා හොඳයි ඉදිරියේදී කවදා හරි ඕක විසඳෙයිද? ඔය දරුවෝ ටික හරි කවුරුන් හෝ එකතු වෙලා හිටියා කියලා ළඟ හිටියා කියලා ඔය තනි වෙලා තියෙන ගතිය තේරිලා නැද්ද කියලා හැම වෙලාවකම වගේ. අපේ ජීවිතයට අනිත් අයට එබිකම් කරන්න බෑ පින්වත්නි. අපි හිතුවට පුළුවන් කියලා තවත් කෙනෙකුට අපේ ජීවිතයට එබිකම් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන උපකරණ අපිට මේ ස්වභාව ධර්මයෙන් ලැබිලා නැමුණාද? ඒ කියන උපකරණ. ඇහැට පුළුවන්කමක් නැහැ කෙනෙක්ව විනිවිද දකින්න. කනට පුළුවන්කමක් නැහැ කනට ඇහෙන ශබ්දයට ඉදිරියේ ඉන්න කෙනාව විනිවිද දකින්න. තව කෙනෙක්ව. නාසයට කොහොමත් බෑ, දිවට කොහොමත් බෑ. මේ ශරීරයෙන් අපි ලබා ගන්න ස්පර්ශය කියලා කියන මේ ධර්මතාවය මේ ශරීරයට කොහොමත්ම බෑ මේ තව කෙනෙක්ව විනිවිද දකින්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මනසටත් බෑ පින්වත්නි මේ තියෙන තත්ත්වයන් යටතේ පරචිත්ත විජානනයක් කියන තත්ත්වයකට මනස උසස් කරගන්න තුරු අනිත් කෙනාගේ ඇතුළාන්තය දකින්න පුළුවන්කමක් නැහැ. එතකොට වැහිලා තියෙන්නේ ඔක්කොම. මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න. අහවල් කෙනා මට ගොඩක් ආදරෙයි කියලා අපි කියන දරුවෙක් කෙරෙහි කියනවා අම්මා කියලා කියන්නකො. අනුමානද නැද්ද? එයා මට ගොඩක් ආදරෙයි කියලා කියනවා අපි. නමුත් එතන තියෙන්නේ කොච්චරක්ද කොපමණක්ද ඊළඟට ඒක අඩු වෙන හැටි ඒක සමහර දවස්වලට වර්ධනය වෙලා තියෙන හැටි ක්‍රියාවෙන් සහ වචනයෙන් අපි අනුමාන කරන් ඉන්නේ. අපි කෙනෙක් අපිට ආදරය කියලා කියනවා නම් ඒක අනුමාන කරන් තියෙන්නේ එයා මං වෙනුවෙන් කරන කැපකිරීම ක්‍රියාව සහ වචන. ඒවා විනිවිද දැකලා නැහැ. හැම වෙලේම තියෙන්නේ අනුමාන කරගත්ත අදහසක්. හිතේ තියෙනවා යම් කිසි අනුමාන කරගත්ත අදහසක් එච්චරයි වෙන මොකුත් නැහැ. ඉතින් එහෙනම් තේරුම් ගන්න ඕනේ, ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතය කිසිමම විදිහකින් ඔය කියන මානසික මට්ටමට ගණ්ඩ පුළුවන්කමක් නැහැ පින්නත්නේ. මේකෙන් අතමුදොල ගත්තේ නැත්තං සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන මට්ටමට මානසිකත්වය ගණ්ඩ පුළුවන්කමක් නෑ. මේ ටික තේරුම් නැත්තං අඩුම තරමේ. මොකක්ද තේරෙන්න ඕනේ? මට මේ ලෝකයේ විනිවිද දකින්නට බැරි මං තනි වෙච්ච කෙනෙක්. මාවත් අනිත් අයට මං කොච්චර කටින් වචන කිව්වත් යන්තම් එයාලා මාව තේරුම් ගන්නවා. ඒකනේ හැම වෙලේම ළඟ ඉන්න අයට කියන්නේ මාව තේරුම් ගන්න බලන්නකෝ, මාව තේරෙන්නේ නැහැ නේ ඔයාලට කියලා කොච්චරවත් කියන ඔය ප්‍රශ්නයක් ආපුවාම එහෙම මාව තේරුම් ගන්න බලන්න කියලා. ඉතින් එහෙම ඒ කට්ටිය උත්සාහ කරත් ඒක කරන්න බෑ පින්නත්.
ඒක අපිට තියෙන දුර්වලතාවය. ඒකට ඕන කරන ශක්තිීන් අපි වර්ධනය කරගෙන නැහැ. ඒක කරගණ්ඩ බැරිහින්ද අපි හරි අසරණයි අඳුරේ අතපත ගාමින් යම් කිසි වැඩක් කරන්න යන කෙනෙක් වගේ මේ ලෝකේ අපි හැම වෙලේම් මුලාවට පත්වෙනවා. ඒ වගේම අනුමාන ධර්ම නිසා එක දේවල් කෙරෙහි අධික ලෝභ ඇති කරගන්නවා. ඒ වගේම දේශ ඇති කරගන්නවා. සමහර දෝස ඇති වෙනකොට එක අපි කිට්ටු කරගත්ත දේවල් වල ඒ වෙනුවට වෙන දෙයක් කිට්ටු කරගන්න. කාලෙන් කාලට දන්න කාලෙන්දලා මොනවාහරි දෙයක් එකතු කරන තියෙන්නේ අඩා ගණ්ඩ පුළුවන් වෙන්න. තමන්ට ඇඩෙන දේවල් තියෙනවා. එතකොට මේ දේවල් පිළිබඳව අපි ඔන්න ඔය විදිහට ඇත්ත යම් කිසි ප්‍රමාණයකට තේරුම් ගත්තොත් තමයි ඒ වස්තුූන් නිසා උපදින ලෝභ දේශ මෝහයන්. ඒ වස්තුූන් නිසා උපදිනා වූ ලෝභදේශ මෝහයන් අපේ පැත්තෙන් අපිට අයිංකරගණ්ඩ පුළුවන් වෙන්නේ ඇත්ත දැක්කොත් හැබැයි යම් කිසි ලෝභයක් යම් කිසි දේශයක් යම් කිසි වස්තුවක් නිසා ඉපදිලා තියෙනවා නං ඒ ඉපදිලා තියෙන ලෝභය ඉපදිලා තියෙන දේශය පැහැදිලිවම පාපී ධර්මයක් ඉතා පාපී ධර්මයක් කියන එක අපි තේරුම් ගණ්ඩ ඕනේ. ඒමොකද ඒක දවසින් දවස වර්ධනය වෙන්නට පුළුවන්කමත් තියෙනවා. ඒක වර්ධනය වීමත් එක්ක අපිට ඇතිවෙන්නේ සංසාරික ජීවිතයේ විනාසමුකයට අරගෙන යන වැඩ පිළිවෙලා. සංසාරික ජීවිතයේම විනාසකාරී තත්ත්වයකට අරගෙන යන වැඩ පිළිවෙලක් තමයි ඒ වර්ධනයත් එක්ක සිද්ධ වෙන්න. ඉතින් ඒකින්ද මේ ලෝභ දේශ මෝහ කියන ඒවා පාපී අකුසල ධර්මයන් විදිහට දැනගෙන අන්න ඒවා අතහරින් ඕන. දැන් අපි යනවා උදාහරණයකට කෙනෙකුට ඊරිසියාව ඇති වෙනවා. කෙනෙකුට මසුරුකම ඇති වෙනවා. කෙනෙකුට ඔය වගේ ලෝභ දේශ මූලික වෙච්ච කුමන හෝ ආකාරයක සිතුවිල්ලක් අපි ඍජුවම ගමු ඊරිසියාව කියලා. තව කෙනෙක් කෙරෙහි ඊරිසියාවක් ඇති වෙලා තියෙනවා. කෙනෙක්ගේ දියුණුව දැකලා කුමන හෝ එයාට ලැබිලා තියෙන දෙයක් දැකලා යම් කිසි ඒ සම්පත් රුස්සන්නේ නැති ස්වභාවය තමයි. ඒ කියන්නේ කෙනෙකුට කායිකව හෝ මානසිකව හෝ සැප ලැබෙමින් තියෙනවා. එයාට අවශ්‍ය කරන භවභෝග සම්පත් ප්‍රමාණයටත් වඩා ලැබෙමින් තියෙනවා. එයාගේ පුණ්‍යමයි මේ හින්දා එයාට ඒ වගේ දේවල් ඒ උරුම වෙමින් තියෙන ස්වභාවය තියෙනවා. මේක දැක්කහම අපි හිතමු මගේ හිතේ යම් කිසි මොකක්දෝ ඉවසගණ්ඩ බැරි ඊරිසියාවක් පහළ වෙනවා. එකන රිදීමක් එනවා. රුස්සන් නැති ගතියක් එනවා. සමහර විට කුමන හෝ ක්‍රියාකාරකමකට යන අවස්ථාත් තියෙනව කියලා හිතන්ඩ. ඒ කියන්නේ කේලං කියන්ඩ හිතෙන අවස්ථා තියෙනවා සමහරලාවට කියනවනිකං ඒ කේලම කියන්නේ ඒකමකිව සත්‍යවාදීව ඉතා සත්‍යවාදීව මේ දෙස බලන්ඩ කියලා ඒ කේලම කියන්න පින්නත්න හුඟක් වෙලාවට තමන්ට වංචා කරගෙන මේ වතින් කියන්න දෙපෑ මේවා මෙම තියාගෙනදර බෑන මේවා දැනගණ්ඩෝන අනිත්තය කියලා අන්න ඒ වගේ ඔය පාරණ දේවල් මොනොහරි වෙච්ච දේවල් කියලා හිත හදාගණ්ඩ බලනවා. ඇතුලාන්ත සතුටක් ඇති කරගන්නේ නැහැ. ඇතුලාන්ත සතුටක් ඇති කරගන්නේ නැහැ. අන්න ඒක තමයි අපි හැම වෙලාවකම වගේ තේරුම් ගණ්ඩ ඕන කාරණාව. හරි ඉතාමත්ම ප්‍රවේශමෙන් මේ වගේ අකුසලයක් මගේ තුළ ඇති වෙනවා කියලා තේරුම් ගණ්ඩ ඕනේ. මේ වගේ අකුසලයක් මගේ තුළ ඇති වෙනවා කියලා තේරුම් ගණ්ඩුවන පින්නත්න ඊට පස්සේ දැම් මොකද කරන්නේ. හෙටුදේ දං ඇති කරගන්න ආයනං ඇති කරගන්න ආයනං ඊර්සියාව ක්‍රියාත්මකයට දෙන්න ආයනං කියලං කියන්න ආයනම් පරුස වචන කියන්න කිය අධිෂ්ඨාන ගණ්ඩ පුළුවන්. සැබෑවටම එහෙම අධිෂ්ඨානය තුළින් යම් කිසි අඩුවීමක් මේක අඩු වෙනවා. අපි හිතමුකෝ තවුදාහරණයක් යම් කිසි කෙනෙක් කුමන හෝ කාමය වර්දවා හැසිරීමකට පෙළඹිලා ඉන්නවා කියලා. ඇතුළෙන් ඇතිවෙන ගින්න දන්නේ ඒ පාපයේ බය
දැනිච්ච අය. ඒ පාපයේ විපාක දැනෙනකොට තමයි ඒ පාපයේ බය දැනෙන්නේ. එතකොට තමයි ඇතුළෙන් උපදින ගින්න දන්නේ. ඉතින් ඒකින්ද පාපයේ බය හොඳට දැනගන්න ඕනේ ඒ වගේ වැරද්දක් වෙනකොට. ඒ වැරද්දක් වෙනකොට පාපයේ බය මෙනෙහි කරපු පමණින් මේකෙන් ගැලවෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හරි. මේකෙන් ගැලවෙන්න ඉතින් ලොකු අදිෂ්ඨානයක් එනවා. නමුත් මේක කාලානුරූපව කාලෙන් කාලෙට නැවත මේ වැරද්ද තමන් අතින් සිද්ධ වෙනවා කියලා හිතන්න. අර පැත්තෙන් අර වගේ ඉරිසියාව කියලා කියන පාපී ධර්මයක් ලාමක අකුසලයක් තමන්ගේ ක්‍රියාත්මක භාවයට යන මට්ටමට ඇවිල්ලා කියලා හිතන්න. දැන් අපි හැම වෙලේම කරන්නේ මේවා සමග උග්‍ර සටන් වලට යන එක. මම එකයි කිව්වේ ඒවත් එක්ක සටන් කරන ගමන් තමන් පුංචි උත්සාහයක් ගන්නවා කියලා මේ ක්‍රියාකාරකම් වලින් කොයි විදිහකින් හරි මේ මිදෙන්න ඕනෑ කියලා. නමුත් ඒකෙන් මිදෙන්නට බැරිකමයි තියෙන්නේ කියන එක ඔන්න දැන් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. දැන් මොකද කරන්නේ? අරවත් එක්ක සටන් කරාට බෑ. අපේ පින්වත්නි මේක දරුණු තත්ත්වයක්. අකුසලය ප්‍රබලයි. අකුසලය අපිව කොහොමත් මං කිව්වේ රෝගී වෙච්ච ශරීරය වැටෙන්නමයි බලන්නේ. රෝගී වෙච්ච ශරීරය මැරෙන්නමයි බලන්නේ. විනාශ වෙන්නමයි බලන්නේ. හරි. ඉතින් ඒකට අපි ඖෂධ දීලා ශරීරය නිරෝගී කරගන්නවා හා සමානව මොකද කරන්නට ඕනේ? මේ අපිට දැනිලා තියෙන, තේරිලා තියෙන මේ අකුසලය නැති කරගන්නට අවශ්‍ය කරන ඖෂධ ලබා දෙන්න ඕනේ. අර ශරීරය අසනීප වුණාම නැගිට ගන්න බෑ, ඉඳ ගන්න බෑ, කතා කර ගන්න බෑ වගේ මේ මනස මේ අකුසල් වලින් අපිරිසිදු වුණාම, අසනීප වුණාම පින්වත්නි වෙනදා ආකාරයට තමන්ගේ චින්තනය ඍජු නැහැ. හරි. ලෝභය ඇති වෙනකොට, දේශය ඇති වෙනකොට නොකළ යුතු දේවල් කරනවා, නොකිය යුතු දේවල් කියනවා. ඉතින් ඒක හරිම ඔය ඊර්ෂ්‍යාව ඇති වුණාම මම දැන් කිව්වා වගේ රාගාදී කෙලෙස් ධර්ම ඇති වුණාම හරිම ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ. තමන්ගේ ඒ මානසිකාර ඇති කරගන්න වැඩපිළිවෙල, යහපත් මානසිකාර, යෝනිසෝ මානසිකාර ඇති කරගන්න වැඩපිළිවෙලට කොහොමත්ම ඉඩක් නැහැ. වැහිලා යනවා හැම දෙයක්ම වගේ. හරි. සෑම දෙයක් වගේම නිකන් වැහිලා නිකන් සත්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන්ම අතමිදිලා වගේ යන ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒක හරිම විශාල ගැටලුකාරී තත්ත්වයක්. හරිද? එන්න ඒ ගැටලුකාරී තත්වයෙන් අතමිදෙන්න ගන්න උත්සාහයන්වල අසාර්ථක වෙනවා පින්නත් හුඟක් වෙලාවට. තරහට යම්කිසි කෙනෙක් තරහක් ආපුවාම, දේශයක් ආපුවාම ඒකෙන් අතමිදෙන්න බලන්නේ මෛත්‍රිය වර්ධනය කිරීමෙන් පමණයි. මෛත්‍රිය වර්ධනය කිරීම, තරහට විරුද්ධව තියෙන එකම දේ මෛත්‍රිය වර්ධනය කිරීම කියලා බලන්න. එතකොට එයා උත්සාහ අරන් තියෙන්නේ අපිට තියෙනවනේ දුක් නැති කරගන්න කියලා අංග 8ක් පින්නත් නේද? මොනවද මේ අංග 8? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග 8 තියෙන්නේ අකුසලයන්ගෙන් අත මිදෙන්නට. මේ අංග 8 අපි වර්ධනය කරනකොට නැත්නම් මේ අංග 8 භාවිතා කරනකොට ඇති වෙන తত্ত্বය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අයංකෝ ආවුසෝ මජ්ක්‍ධිමා පටිපදා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. හරි. ඉතින් එහෙම මේ අංග 8ක් වර්ධනය කරන්න තිබියදී මේ පාපී අකුසල ධර්මය කියලා කියන අපි හිතමුකෝ තරහ කියලා. නැත්තම් ඔය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අපි දැන් කතා කරපු ලෝභී දේවල් මේ හැම එකක්ම ගත්තාම දැන් තරහ ගත්තොත් එහෙම ඒකට අපි හැම වෙලේම අපිට තියෙන අදහස මොකද්ද? මෛත්‍රිය වඩපුවම හරි, මෛත්‍රිය වඩපුවම හරි කියලා. ඉතින් එතකොට අපි භාවිතා කරලා තියෙන මෛත්‍රිය කියන තැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහෙද තියෙන්නේ?
මෛත්‍රිය කියන ගුණාංගය වර්ධනය කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා සංකප්ප කියන මාර්ග අංගයේ දෙවනි කොටස, ඒ කියන්නේ අව්‍යාපාද සංකල්පනා කියන එක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එහෙනම් අපි එකයි පාවිච්චි කරලා තියෙන්නේ. 8න් එකයි. මේ පාපී අකුසල ධර්මයන් ඇති වෙනකොට ඒ එන අකුසල ධර්මය ඉතා ප්‍රබලයි කියලා මම කිව්වා. මොකද දුබල නම් මේ වෙනකොට අපි ගොඩක් දේවල් අතහැරගෙන, මේ පින්වන්ත අය කල්පනා කරන්න මගේ පැත්තෙන් ගොඩක් දේවල් තාමත් අතහැරලා නෑ, මදි. ගොඩක් මදි කියලා. ඉතින් එහෙනම් එක අංගයක් පාවිච්චි කරගෙන බෑ. අපි මේ අකුසලය ප්‍රබලව සසර පුරුදු කරලා තියෙන කාරණාවන් හින්දා සමහර අකුසල් ඉතාම දැඩි. අන්නේ ඉතා දැඩි අකුසලය. දැන් මේ මං කිව්වේ කාමයේ වර්ධව හැසිරීමක් වගේ සිද්ධ කරන කෙනෙක් නම් එයාට තේරෙනවා මේක අයින් කරන එක ලේසි නෑ කියලා. සුරාපානයට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් තේරෙනවා මේක ඉවත් කරලා සම්පූර්ණයෙන් ඉවත් කරන එක ලේසි නෑ කියලා තේරෙනවා. අන්න එතන තමයි අපේ අවධානය යොමු වෙන්න ඕන තැන. මේක අයින් කරන එක ලේසි නෑ කියන එක. එහෙනම් හරියට නිකන් කට්ටියක් එකතු වෙලා යම් කිසි වැඩක් කරනවා වගේ. යම් කිසි තැනක යම් කිසි වැඩක් කරන්න ගියාම කණ්ඩායමක් එකතු වෙලා කරනකොට ඒ කෙනාගේ දායකත්වයන් ලැබෙනකොට අපි හිතමුකෝ 8 දෙනෙක් එකතු වෙලා යම් කිසි වැඩක් කරනවා කියලා. සාමූහිකව ඒ 8 දෙනාගේම දායකත්වය ලැබෙනකොට සමිතියක් කියලා හිතන්නකො. සභාපතිතුමා එයාගේ කොටස කරනවා, ලේකම්තුමා එයාගේ කොටස කරනවා, භාණ්ඩාගාරික ඒ කොටස කරනවා, තව ඒ කෙනාට බාර දීලා තියෙන කොටස් නොපිරිහෙලා මේ හැම දෙනාම සිද්ධ කරනවා කියලා හිතන්න. එන්න ඒ විදිහට සිද්ධ කරද්දී අපි බලා ගන්නට ඕනේ හරියටම මේ කියන වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් ඉතා නිරවුල්ව සිද්ධ කරගන්න අපේ තුල එන අකුසලයටත් අර 8 දෙනා එකතු වෙලා වැඩ කරනකොට අර 8 දෙනා එකතු වෙලා මොන හරි හැම පැත්තකින්ම දායකත්වයක් ලබලා දීලා මේ 8 දෙනා එක වැඩක් කරනවා වගේ අපේ හිතේ තියෙන අකුසලය නසන්න 8 දෙනාගේම කෘත්‍යයන් තියෙනවා පින්නත්. මේ 8 දෙනා කියන්නේ කවුද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ම යම් කිසි කාරණාවක් සිද්ධ කරනවා අකුසලය නැති කරන්න. එන්න ඒ 8ම එකතු වෙලා හේතු වෙලා තමයි අන්තිමට මේ අකුසලය සමුච්ඡේද, නිස්සරණ, පටිපස්සද්ධි කියන ආකාරවලට සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ මේ 8 දෙනාගේම එකතුවෙන්. ඒක ඉතා පැහැදිලි. ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවා ගන්නවා කියලා කියන්නේ, මාර්ගසිත උපද්දවා ගන්නවා කියලා කියන්නේ අංග 8ම එකතු වෙනවා කියන එක. ඒ කෙනාගේ කෘත්‍යයන් ඒ 8 හැම වෙලාවකම ක්‍රියාත්මක භාවයේ තියෙන්නට ඕන. මේ 8ම එකතු වෙන අවස්ථාව තියෙන්නේ ප්‍රහාණ චිත්තයෙන්. ඉතින් මේ අංග 8 නිබඳව භාවිතා කරන්න ඕන අපේ පින්නන්ත අයට. තේරෙන්න ඕනේ මේ දරුණු අකුසල් අයින් කරන්න මේ අංග 8න්ම ප්‍රහාර එල්ල කරන්න ඕන කියලා. හරි. ඉතින් අන්න ඒ ප්‍රහාරයන් එල්ල කිරීම කියන එක කොහොමද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් සලකලා බලමු. කොහොමද මේ අංග 8 තුලින් යම් කිසි දරුණු අකුසලයක් අයින් වෙන්නේ කියලා. කොයි විදිහටද මේ අංග 8 තුලින් මේ දරුණු අකුසලය අයින් වෙන්නේ කියලා අපි මොහොතකට හොයලා බලමු. එතකොට අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන තියෙන අදහස පින්වත්නි ගොඩාක් වෙනස් වෙයි. දැනට මේ වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කුමන හෝ අදහසක් තියෙනවා නම් ඊට වැඩිය ගොඩක් එහා ගිය ප්‍රබල අදහසක් ඇති වේවි. කොහොමද මේ අකුසලය සම්පූර්ණයෙන් නැතිකරන්න මේ අංග 8ම පාවිච්චි කරන්න ඕන නේද? මං එහෙම කරලා නෑ නේද කියලා ඉතා සත්‍යවාදීව හිතලා අංග 8ම වර්ධනය කරමින් මේ අකුසලයේ පාලනය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් සිද්ධ වෙන්නට පටන් ගනී. අපි බලමු කොයි විදිහටද මේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය ආදී මේ අපි හිතමු තරහක් කියලා.
නැත්නම් ඊර්ෂ්‍යාවක් කියලා, ක්‍රෝධයක් කියලා, වෛරයක් කියලා, මාන්නයක් කියලා කුමන හෝ අකුසලයක් අයින් කරගන්නට මේ අංග 8ම හේතු වෙන හැටි දැනගත්තාම අපිට ඔය තරහ කියන එක අයින් කරන්න මෛත්‍රිය විතරක් නෙවෙයි තව දේවල් අවශ්‍ය වෙනවා කියලා හොඳින් තේරෙයි. හොඳයි. එතකොට ඒ විදිහට අපි බැලුවොත් එහෙම කොහොමද මේ අට පැත්තකින් මේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැත්නම් මේ අංග 8ම වර්ධනය නොකිරීම අපිට මෙච්චර කාල වරදින්න හේතුවක්. හින්දා අංග 8ම වර්ධනය කරන්න ඕන කියලා. දැන් තව උදාහරණයක් කිව්වොත් එහෙම ප්‍රාණඝාත සිද්ධ වෙනවා කෙනෙක් අතින්. නැත්නම් හොරකම් කිරීම සිද්ධ වෙනවා. නැත්නම් පරුස වචන කීම සිද්ධ වෙනවා. අපි හිතමුකෝ පරුස වචන කියන කෙනෙකුට කියවෙන කෙනෙකුට එයා හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ පරුසා වාචා වේරමණී කියන තැනින් මේක නවත්ත ගන්න. ඒක හරි. නමුත් හුඟක් වෙලාවට පරදිනවා. ඒ පරුස වචන කියවෙන එකට පරුස වාචා වේරමණී කියන නැත්තං සම්මා වාචා කියන අංගය විතරක් වර්ධනය කරගෙන මේක කරන්න අමාරුයි. ඒකට සම්මා දිට්ඨියෙන් යම් කිසි ආකාරයක රුකුලක් ලැබෙන්න ඕනේ. සම්මා සංකප්ප වලින් යම් රුකුලක් ලැබෙන්න ඕනේ. ඒවා අන්න එහෙම හැම පැත්තකින්ම වෙන ආකාරය අපි පොඩ්ඩක් විමසලා බලමු. එතකොට කොච්චර පහසුද මේ වැඩේ කරන්න. සමිතියක් තියෙනවා කියලා හිතන්න. ඒ සමිතියේ අපි දැන් කලින් කතා කරා වගේ 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනාම එකතු වෙලා මොනවා හරි වැඩක් කරන්න තියෙද්දී එක්කෙනෙක් ඒ වැඩේ කරන්න උත්සාහ කරොත් කොච්චර අපහසුද? කොච්චර අසාර්ථකද? ඉතින් ඒක හින්දා හැම කෙනාම කරන වැඩවලට අනිත් අයගේ උදව්ව ලැබෙනකොට තමන්ගේ කොටස තවත් හොඳට කරන්න පුළුවන්. දැන් සම්මා වාචා කියලා කියන යහපත් චේතනාව අපේ හිත තුළ ඇති වෙන්න ඕනේ. අන්න ඒ යහපත් චේතනාව අපේ හිත තුළ ඇති වෙනකොට යහපත් චේතනාව අපේ හිත තුළ ඇති වෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේක ඇති කරගෙන කවදා හරි දවසක මේ සම්මා වාචා කියන මාර්ගාංගය දක්වා මේ චේතනාව වර්ධනය කරගෙන යනකොට විය යුත්තේ වේරමණී විතරක් නෙවෙයි ආරති විරති පටිවිරති වේරමණී කියන 4ක් වෙන්න ඕනේ. ඉතින් එතෙන්ට යන්න ගියාම අනිත් අංගවල උදව් ඕන වෙනවා. දැන් 8 දෙනා එකතු වෙලා වැඩක් කරනකොට සමිතියේ තමන්ගේ කොටස තව වර්ධනය කරගන්න පුළුවන් අනිත් අයගෙන් ලැබෙන ලාභය අනුව. තමන්ගේ කොටස තව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ අනිත් අයගෙන් ලැබෙන ලාභය අනුව. අපි හිතමු 8 දෙනා එකතු වෙලා 8 පැත්තකින් බිත්ති වගේක් උස්සනවා ගෙයක් හදන්න. තනි තනියම මේ බිත්ති උස්සන්න බෑ. අනිත් 7 දෙනා එක්කෙනෙක් අඩි 2ක් බඳිනකොට අනිත් අයත් අඩි 2ක් බඳින්න ඕනේ. එහෙම නැත්තම් මේ තනියම මේ බිත්තිය උස්සා ගන්නවා කියන එක අභව්‍ය කාරණාවක්. මොකද එහෙම ඉස්සුවට හිටින්නේ නැහැ. අනිත් එකෙන් රුකුලක් ඕනේ. අන්න ඒ වගේමයි සම්මා වාචා කියන කොටස වෙනස් තමයි. ඒක වෙනම යන්නේ. ඒ සම්මා වාචා කියන කොටස වෙනම ඊටාම ඉහළ මට්ටමකට අරගෙන යන්න අනිත් දේවල් වලින් සිද්ධ වෙන රුකුලක් ඕනේ. උදාහරණයක් අපි කිව්වොත් අපි හිතමු සම්මා වාචා කියන මාර්ගාංගයේම ගමුකෝ. අපි දැන් ඔය පරුස වචන අයින් කර ගැනීම කියන තැනම ඉමුකෝ. පරුස වචන විදිහටත් එතකොට පරුස නොවන වචන විදිහටත් අඳුනා ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ සම්මා වාචා විදිහටත් මිත්‍යා වාචා විදිහටත් හඳුනා ගැනීමක් සිද්ධ කරන්නට නම් අන්න ඒ හඳුනා ගැනීම කොපමණකින් සිද්ධ වෙනවද? ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන පමණින් ඒ තැනත්තා සම්මා දිට්ඨික වෙනවා. සම්මා දිට්ඨියෙන් තමයි ඒ කෘත්‍ය සිද්ධ කරන්නේ. එහෙනම් මේක හඳුනාගත්තොත් නේ පුළුවන්කමක් තියෙන්නේ මේ යම්කිසි ආකාරයක වෙනසක් සිද්ධ කරගන්න ඕන නම් ඉස්සෙල්ලා හඳුනා ගන්න එපා. අන්නේ හඳුනා ගැනීමේ කාරණාව සිද්ධ කෙරෙන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් අපේ හිතේ කුසල් මේවා අකුසල් මේවා කියලා සමහර වෙලාවට කුසලයන් අකුසලයන් හඳුනා ගන්න බෑ පින්නත් අපේ හිත හඳුනගන්නේ නැහැ ඒවා. මම උදාහරණයක් කියන්නේ දරුවන්ට තියෙන ආදරය කියලා කියන්නේ බැඳීම කියලා කියන්නේ
පැහැදිලිවම අකුසලයක් යන්න කවුරුත් දන්නවා. දරුවෙකුට හෝ කාට හෝ තියෙන බැඳීමක් අනේ මේ දේවල් නැතුව බෑනේ කියලා තියෙන යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒක කවුරුත් දන්නවා අකුසලයක් කියලා. නමුත් එවැනි අකුසලයක් ඇතිවෙන වෙලාවක තමන්ගේ ඇතුලාන්තයෙන් කිසිමම හැඟීමක් එන්නේ නැතිනම් එවැනි අකුසලයක් ඇතිවෙන වෙලාවක තමන්ගේ සන්තානයෙන් කිසියම්ම කිසි හැඟීමක් එන්නේ නැතිනම් මේක අකුසලයක් කියලා අන්න එතනදී එයාගේ හරි දෘෂ්ටියක් නැතිකම පේන්ට තියෙනවා. හරි ඉතින් දන්නවත් නෑ මේ අකුසලයක් කියලා. ඉලට යහපත් දෘෂ්ටියක් ආව කියන්නකෝ. හැබැයි ඒතනැත්තාට මෙන්න මේ මිත්‍යා වාචාව ප්‍රහාණය කරන්න ඕන නැති කරන්න ඕනේ මෙන්න මේ සම්මා වාචාව ඇති කරන්න ඕනෑ කියලා යම් කිසි ආකාරයක අදහසක් එනවාද අන්න ඒ අදහසක් එන්නේ සම්මා සතිය හින්දා. හරි ඒක තමයි එතන තියන්න ඕන සිහිය. එතකොට සම්මාවාචාව කියන එක හඳුනාගන්නේ සම්මා දිට්ඨිය කියන පැත්තෙන් තමයි ඒ කෘත්‍ය කරලා දෙන්නේ. ඊළඟට සම්මා සතිය තමයි මේක ප්‍රහාණය කරන්න ඕන කියලා අදහසක් ඇති කරවන්නේ. හරිද? ඊළඟට මේ ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය කරන වීරයක් තියෙනවා. ඒ වීරය එන්නේ සම්මා වායාමය තුළින්. එතකොට එන්න ඒ මිත්‍යා දෘෂ්ටිය මේ ඇති වෙලා තියෙන මිත්‍යා වාචා කියලා කියන මගේ තුළ ඇතිවන හැඟීම ආය ඇති නොවන මට්ටමකටම නැතිම කරලා දාන්න ඕනේ. ඒ වගේම මේ සම්මාවාචා කියලා කියන අවශ්‍ය කරන චේතනාව උපරිම වශයෙන් වර්ධනය කර ගන්න ඕනෑ කියලා තියෙන කුසල් වර්ධනය කර ගණ්ඩත් නැති කුසල් ඇති කර ගණ්ඩත් තියෙන අකුසල් දුරු කර ගණ්ඩත් නැති අකුසල් ඇතිවෙන එක නවතාලන්නටත් අති විශාල උත්සාහයක් ඇතුලාන්ත පෙළඹවීමක් එන්නට ඕනේ ඔය යහපත් වීරය කියලා කියන කොට සැංගිතින් ඒ වගේ මේ මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්ප්‍රප්පලාපා වේරමණී කිය තියෙන මේ මනසිකාරය වේරමණී හැඟීම විතරක් උපදවාගන්නට සීලයෙන් උත්සාහ කරපු කෙනාට ආරති විරති පටිවිරති වේරමණී කියන මාර්ග අංග දක්වාම මේක වර්ධනය කරගණ්ඩ ඔය අනිත් පැතිවලින් එන රුකුල අනිවාර්යෙන්ම අවශ්‍යයි. හරිද? අනිත් පැතිවලින් ලැබෙන අනුග්‍රහය අනිවාර්යෙන් අවශ්‍යයි පින්නත්නේ. ඒක තමයි අපි තා හොඳින් වටහා ගත යුතු තේරුම් ගත යුතු කාරණාව. හරි. ඉතින් ඒ වගේ හැම මාර්ග අංගයක්ම මේ වගේ යම් කිසි කෘත්‍යයක් සිද්ධ කරනවා. ඉතින් අපි බලන්න ඕන අපිට දැනෙන්න ඕන හැඟෙන්න ඕන අංග 8ම ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල ධර්මයන් පළවෙනියෙන්ම හඳුනාගෙන එහි සත්‍ය දර්ශනය තමන්ට වටහා දීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ ඔන්නේ සම්මා දිට්ඨිය තුලින්. ඕනම එකක්. එතකොට එහෙනම් මම කුසල් අකුසල් පිළිබඳව යහපත් දෘෂ්ටියක් ඇති කරගත යුතු තියෙනවා. ඒ පිළිබඳව ධර්මයේ තියෙන ආකාරයට ධර්ම ශ්‍රවණය කිරීම, ඒ වගේම ධාරණය කර ගැනීම, ඊළඟට ඒ ධාරණය කරගත්ත දේවල් පිළිවෙලකට තමන්ගේ මනසින් නැగిලා එන ගානට හරියට කටපාඩම් කරගත්ත දෙයක් පිළිවෙලකට කටපාඩම් කරගත්ත දෙයක් එක වචනයක් පිටිපස්සේ අනිත් වචනය එනවා වාගේ තමන්ගේ පැත්තෙන් මේ ඒ කරුණු නැగిලා එන විදිහට හදාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒ කරුණු තමන්ගේ මනසින් දකින්නට තමන්ගේ ක්‍රියාකාරිත්වය අපේ ක්‍රියාකාරිත්වය අපේ මනසින් දකින්ඩ අවශ්‍ය කරන යොමුවීම අපේ හිත ඒ පැත්තට යොමු කර ගණ්ඩ ඕනේ. අන්න එහෙම යොමු කරගත් තමයි මේ සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ. යොමු කරගෙන ඒ නිවැරදිව දැනගත්ත කරුණු නුවණ තුලින් ඇති කරගත්තා වූ ඒ කියන්නේ දැනගත්ත කරුණු තමන්ගේ ක්‍රියාකාරීත්වයේහි තියෙන ආකාරය හොඳින් දකින්න.
වේදනාව අනිත්‍යයි කියලා දැනගත්තා නම් අන්න ඒ දැනගත්ත කරුණු අපි හැම වෙලාවකම වගේ ඉතාමත්ම ප්‍රබලව මෙනෙහි කරලා ඉවත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨියෙන් මේ හරියට මේක දැනගන්නවා. දැනගන්න අවශ්‍ය කරන සම්මා දිට්ඨිය වර්ධනය වෙනකොට හරියට මෙන්න මේක තමයි යහපත් වචනය, මේක තමයි අයහපත් වචනය කියලා දැනගන්නවා. ඒත් එක්කම අර බලන්න සම්මා සංකප්පය කොහොමද අපිට මේ උදව් කරන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් විමසලා බලමු. සම්මා සංකප්පය පැහැදිලිව අපි දන්නවනේ මෛත්‍රිය ආදිය තියෙන්නේ, අවිහිංසාව ආදිය තියෙන්නේ සම්මා සංකප්පේ. ඉතින් කොච්චර කෘත්‍යයක් සිද්ධ වෙනවද කියලා බලන්න පරුස වචන කියන එක නවතින්න. මෛත්‍රිය වර්ධනය වෙලා තියෙනවනම්, මෛත්‍රී සංකල්ප තියෙනවා නම් පරුස වචන කොහොමත් නැగిලා එන්නේ නැහනේ. ඇයි? අනිත් අයට හානියක් වෙනවට, අනිත් අයට හිංසාවක් වෙනවට පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. අනිත් අයට හානියක් වෙනවට, අනිත් අයට හිංසාවක් වෙනවට චුට්ටක්වත් කැමැත්තක් නැහැ. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕන කාරණාව. ඉතින් මෙන්න මෙතන තමයි අපි ස්පර්ශ කරන්න ඕනේ. දැනෙන්න ඕන අපිට හැම වෙලේම දැනෙන්න ඕනේ සම්මා සංකප්පය මෙන්න මේ පරුස වචන කියන එක නවත්තලා දානවා. සම්මා දිට්ඨිය නවත්තලා දානවා. හොඳයි බලන්නකො මේ අංග 8ම මේ විදිහට වෙන ආකාරය. ඒක ප්‍රබල දැනීමක්, ප්‍රබල මානසිකාරයක් බවට පත් කරගන්න ඕන අපේ තුලින්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඊටාම යහපත් ආකාරයට මේ කටයුතු සම්පාදනය කරගන්න. එතකොට අපිට මේ අංග 8ෙන්ම මේ කාරණාව සිද්ධ වෙනවා කියන දේ මට ඕන කරේ මේක සංකල්පයක් විදිහට හදවන්න. දැන් බලන්න මොහොතකට හිතලා මේ තවදුරටත් අපි දැන් සම්මා වාචා කියන චේතනාව, සම්මා වාචා කියන චේතනාව අපිට පැහැදිලිවම මිත්‍යා වාචාව අයින් කරනවා. එතකොට එතනත් ඒ සංකල්පයයි හැදෙන්න ඕන. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දැන් පරුස වචනවල ආදීනව, ඒක හින්දා අනිත් අයගේ හිත රිදෙන ස්වභාවයන් මේ ඔක්කොම හේතු වෙලා මේ නෑ මම පරුස වචන කියන්නේ නෑ මම පරුස වචන කියන්නේ නෑ කියන දැඩි හැඟීමක් මේ පැත්තෙන් ඇති වෙනවා. පරුසා වාචා වේරමණී කියන එකත් එක්ක ඊට පස්සේ බලන්න දැන් ඔය සම්මා සතිය, විශේෂයෙන්ම සම්මා දිට්ඨිය මේවා මූලික වෙලා ඇති වෙන තවත් දෙයක් තියෙනවනේ උතන. ඒ කියන්නේ බලන්න අපි හිතමුකෝ වේදනානුපස්සීව වාසය කරන කෙනෙක් ඉන්නවා කියලා. මේ වේදනාව හේතුවෙන්ම මොකක්ද වෙන්නේ? ඒ සැප වේදනාවල්, දුක් වේදනාවල් මේ පරුස වචන නිසා ඇතිවන්නා වූ යම්කිසි දුකක් තියනවාද? ඒවැය තියෙන අනිත්‍ය ස්වභාවයන් ඒ සම්මා සතියෙන් ලැබෙන රුකුල. ඒ වගේම සම්මා සමාධිය පොඩ්ඩක් ගන්නකො. ඒ සම්මා සමාධිය ගත්තොත් එහෙම සම්මා සමාධිය තුළින් හිතේ ඇති වෙන නොසන්සුන්කම් නැති වෙනකොට මේ අකුසලයන් වලට එන්න බෑ. මෛත්‍රිය වර්ධනය කරගන්න කෙනෙකුට පරුස වචන නිසාවෙන් ඇති වෙන පාපී ධර්මයන් මැඩගන්න පහසුවෙන්ම පුළුවන්. ඇයි? තවත් කෙනෙකුට හිංසාවක් කරන්න මාත්‍රයක්වත් කැමැත්තක් නැහැනේ. තවත් කෙනෙකුට හිංසාවක් කරන්න මාත්‍රයක්වත් කැමැත්තක් නැහැ. ඉතින් අන්න ඒවා තමයි අපිට දැනෙන්න ඕන. ඒ මානසිකාරය අපිට ඇති වෙන්න ඕන. 8 දෙනෙක් එකතු වෙලා යම්කිසි වැඩක් කරනවා නම් මිනිසුන් මේ 8 දෙනාගේ එකමුතුවෙන් මේ වැඩේ යන්න ඕන. එක්කෙනෙක් හරි නැති වෙනකොට බලන්නකො කාර්යාලයක හදිසියෙ කියන්නේ නැතුව කවුරු හරි නිවාඩුවක් දැම්මොත් එක්කෙනෙක් හරි නැති වෙනකොට දැඩි විනාශකාරී තත්ත්වයකට පත් වුණා වගේ සමහර ලොකු මහත්තුරු ලොකු ගාලගෝට්ටියක් ඇති කරගන්න. ඇත්ත. ඉතින් මේ එක්කෙනෙක් නැතුව කොහොමද අනිත් අය වැඩ කරන්නේ කියලා. අන්න ඒ වගේ වැඩක් සාර්ථක වෙන්න නම් 8 පැත්තකින් අවශ්‍යතාවයන් තියෙනවා වගේ. පැති 8කින් අවශ්‍යතාවයන් තියෙනවා කියන එක අපේ මනසට දැනෙනවනේ. අන්න ඒ වගේ මේ අංග 8කින් මේක අපිත් තුල ඇති වෙන මේ පාපී අකුසල ධර්මයන්, ලෝභ ද්වේෂ ආදී පාපී අකුසල ධර්මයන් අයින් වෙන බව අපි වටහා ගත යුතු තියෙනවා. මේ 8 පැත්තකින් මේකට ප්‍රහාර එල්ල කර යුතු තියෙනවා. ඉතින් මේ
වේගවත් නැත්තං පුංචි හඳුන්වාදීමක් සිද්ධ කරපු මේ කාරණාව. අපේ හිත තුළ මෙනෙහි කර පින්නත්න්නේ කොහොම හරි මනසිකාරයක් බවට පත් කරගන්න ඕන අත්දැකීම් ලබල බනිත් එක. ඇද මේ අත්දැකීම ලැබීම කියනක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මගේ ළඟ තින අපි කලින් කතා කරපු ඉරිසියාව වගේ එකක් තියෙනවා. ඒ ඉරිසියාව ඔහේ පැත්තක තිබ්බාවේ මංමොකද කරන්නේ. ඒ ඊරිසියාව එහෙම තියෙද්දී අනිත් පැත්තෙන් ආර්යෂ්ටයක මාර්ගයම වර්ධනය කරනවා. මට අත්දැකීමක් ලැබෙනවා මේ ඉරිසියාවෙන් බලාගනිද්‍ය අඩුවෙනවා. බලාගෙනනිද ඉරිෂාව අඩුවෙනවා. හරිද අන්න බලන්ඩ අන්න එතන තමයි අපිට තියෙන ලොක්කුම ලාභය තියෙන්නේ. හරිද බලාගෙනනිද්දි ඊර්ෂාව අඩුවෙලා ගිහිල්ල ඉතින් අන්න ආර්ෂ්ටයක මාර්ගය භාවිතය අඩුවෙනකොට ඉරිසියාවය වැඩියෙනවා. ඔන්න ඕක ක්‍රියාකාරත්වයක්. අන්නේ ක්‍රියාකාරත්වය අත්විඳමින් ජීවිතය ජීවත් කරවනකොට අන්න අර මං කලින් කිව සටහන තියෙනවා. හරිද මංකවන අපේ මනසේ අර හිස් කොලේක ලියනෝ වගේ සටහනක් තියන්න කියල යමක් ගැන අන්න ඒ සටහන අනිවාරයෙන්ම තියෙනවා මේ වැඩ පිළිවෙල තුළ අපිට දැනෙන ආකාරයටම මොකක්ද ආර්යෂ්ටයක මාර්ගය වැඩනකොට හිරිසියාව කෙනක නැතිවෙන හැටි. ආර්යෂ්ටයක මාර්ගය කියන වැඩනකොට තීන මිද්දය කියනක නැතිවෙන හැටි කම්මැලිකම් පැත්තකට වෙලා හේ වැටිලා ඉන්ඩ තියෙන ගතිය නැති වෙලා යන හැටි ආර්යෂ්ටයක මාර්ගයත් එක්ක ඉතා ප්‍රබලව දැනෙන ආකාරයක් තියෙනවා. ඉති මේවා අපි ඉතාම හොඳින් තේරුම් අරගෙන අපේ ජීවිතය ඉතාම යහපත් කරගන්නට හැකියාවක් තියෙන්ටුන. අංග 8ක් තුළින් ඇතිකරගන්න මේ කාරණා පිළිබඳ බොහෝ දේවල් තව. අද ලෝබ දේශ මොහ ගැන විතරක් නෙවෙයි තවති නිරිසියා ක්‍රෝධ වෛර මාන්න කපටිකම් මේ ආදී තියෙන බොහෝ පාපී අකුසල ධර්මයන් ගැන ධම්මදායාද සූත්‍රය අද රාත්‍රියාම අපි සාකච්ඡා කන සූත්‍රයේ බොහෝ විස්තර සාකච්ඡා කරෙනවා පින්නත්න්නේ. ඒකයි එහි හඳුන්වාදීමක් විදිහටත් මං මේ වෙලාවේ මේ පුංචි කාරණාටික මතක් කරේ. අර සටහන තියෙනවා කියන එක අද දවස පුරාවට මතක තියාගන්න මුළු ජීවිතයට එකතු කරගණ්ඩ කොලේක සටහනක් තිර නැවත නැවත බලන්නකොට අමතක වෙච්ච තමම්ම තියපු සටහන තමන්ට අමතක වෙනකොට ඒ කොලේ තියෙනදේ මතක් වෙනවා මතක් වෙනකොට මේ එකන්නේ කොලේ බලනකොට ඒ කොලේ තියෙනදේ දකිනකොට ඒ තිබ්බ සටහන නැවත මතක් වෙනවා වගේ අපි හිතේ සටහන් තියන්න පුරුදුවෙන්ඩ. ඒක උදාහරණයක් නමුත් ඒකයි සිද්ධ විය යුත්තේ සංඥා ඇති කරගන්නවා කියලා කියන්නේ අපිට ඒ අත්දැකීම ලබලා පුළුවන්කමක් තියෙන්ඩ ඕනේ මේ සංඥාව නිවැරදි ආකාරයෙන් ඇති කර ගණ්ඩ. තිං ඕකට තමයි ආර්යෂ්ටයක මාර්ගය භාවිතා කරන්නේ භාවිතා කරමින් අපි ඉතා සුවදායක තත්වකට පත්වෙන්නට ඕන ඉතා සුවදායක තත්වකට පත්වෙන්ට මේ මනසිකාරය කොහොමරි හදන්ඩ. ඒකට තමයි අපේ ගොඩාක් ලොකු අවධානයක් යොමු යුතු යුත්තේ මනසිකාරය හැදුවට පස්සේ ඒ කියලා කියන්නේ යහපත් මනසිකාරයක් ඇතිවුණට පස්සේකට අපි කියන යෝනිසෝ මනසිකාරය කියලා එතනින් එහාට ඒ මනසිකාරය මේ වැඩේ කරනවා. ඒ මනසිකාරය මේ කෘත්‍ය සිද්ධ කරනවා අය අමුතුවෙන් වෙනත් ආකාරයක ක්‍රියාවලියක අවශ්‍යතාවයක් නෑ. ආය කවරුවත් තල්ලුවක් දෙන්න ඕන නෑ හරියට නිකං කල්්‍යයන් මිත්‍රයෙක් ළඟ ඉඳලා මේ දේ කරන්න මේ දේ කරන්න මේ දේ කරන්න කියලා තල්ලු කරනවා වගේ අපිට අපේ පින්නත්නේ පුළුවන්කම තියෙනවා අපේ පැත්තෙන් මේ නිවැරදි මනසිකාරය ඇතිවුණහම තමන්ගේම මනස තමන්ව තල්ලු කරනවා තමන්ගේම මනස තමන්ව අවශ්‍ය තැනට යොමු කරවනවා දැම් මේ දේ කරන්න දැම් මේ දේ කරන්න දැම් මේ දේ කරන්න කියලා. ඉතිං අන්න එහෙම බොහෝම ප්‍රවේශමෙන් ජීවිතය සකස් කර ගණ්ඩෝ නෑ එහෙම අපේ මනසිකාරය වර්ධනය කර ගණ්ඩෝ නෑ එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ කවදහරි දවසක අවශ්‍ය කරන තැනට මාර්ගසිත උපදවා ගණ්ඩ. මොකද ඒක ඉතා පැහැදිලිව තියෙනවා පින්නත්න මේ වෙනකොට මට අදහසක් තියෙනවනම් සමහර විට කෙනෙකුට අදහසක් තියෙන්ඩ පුළුවන් මේ වෙනකොට සම්පූර්ණ වසයෙන්ම ජීවිතයේ නිවැරදි කරගන්න ආකාරය
ගැන ඒ කියලා කියන්නේ මට බැරිවෙයි කියලා වෙන අයට වගේ නෙවෙයි මේ නුව නැස පාද ගණ්ඩ මට බැරිවෙයි හිත සමාහිත කර ගණ්ඩ මට බැරිවෙයි ඒ ඇතින් අපිට ගෝචර කරුණු නෙවෙයි ලෝකයේ මිනිස්සු මේ වගේ හැම දෙයක් පිළිබඳවම නුවනින් කටයුතු කරනවා කියලා මං අහලා තියෙනවා ඒ වගේම චිත්ත සමාධිය ඇති කරගෙන කටයුතු කරනවා කියලා අහලා තියෙනවා නමුත් මටනං ඒක කරගන්නට හැකියාවක් නැතිවේවි කියන අදහසක් අපි තුළ තියෙන්න්නට පුළුවන්කමක් තියෙනවා ඉතින් එහෙම අදහසක් තියාගෙන පසුගාමී මානසිකත්වයක් තියෙන්නේ නම් කාට හරි චතුරාර් සත්‍යය පිළිබඳව ගැඹුරු දැනුමක් මට ඇති කරගන්නඩ බැරිවේවි ආදිවසයෙන් පසුගාමී මානසිකත්වයක් තියෙනවනං අන්නේ මානසිකත්වය දුරු කරගණ්ඩ අපිට පුළුවන් මේ හඳුනා ගැනීම මොකක්ද මේ හඳුනා ගැනීම ආර්යෂ්ඨායක මාර්ගය වර්ධනය කිරීමෙන් චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට අපේ මානසිකත්වය වෙනස් වෙන හැටි නුවණැස ඇති කරන ඥානය ඇති කරන ඒ කියන්නේ සත්‍ය දර්ශනය තමන්ට වටහා දෙන ඒ අවශ්‍ය කරන ප්‍රඥා චෛතසික නැත්තං සියුම් තැන තේරුම් ගණ්ඩ පුළුවන් විදිහේ ඥානයක් ඇති කරන ළඟට කෙලෙස් වලින් කලබලකාරී තත්ත්වයට නොසන්සුන් තත්ත්වයකට පසු තැවීම් තත්ත්වයට පත්වෙලා තියෙන හිත හිමින් සැරේ එක් තැන් කරන එක් තැන් කරවන තත්ත්වයට පත් කරවන චතුරාර් සත්‍ය ආදී ධර්මයන් පිළිබඳව නියම තේරුම සකස් කරලා දෙන ඒ වගේම ඒ ඇන තමන්ට එක වැටහෙන ආකාරයට සකස් කරන මාර්ගසිත උපද්දවන පලසිත උපද්දවන වැඩ පිළිවෙල තමයි ආරස්ටෑක් මාර්ග ආරස්ටෑක මාර්ගය තමන් පැත්තක ඉඳලා වෙනමම දෙයක් විදිහට ඔය එන ලොකුම බාධාව තමයි මේ මට තියෙන මේ ආදරය නැතිවේ මට මේ තියෙන ආසාවන් නැතිවේ කියලා බයත් තියෙනවා ඉතින් ඒවා ගැන දැම්මම හිතන්ට යන්න එපා මේ තියෙන මානසිකත්වය යටතේ තමයි ඔය සමහර බය තියෙන ලෞකිකත්වය විනාස වේ ඒ වගේ මහා විකාරරූපී දේවල් තියෙනවා නැති මානසිකත්වයක් ගැන තමන් අනුමාන කරනවා ඒක එහෙම තිබ්බදේ ඒවා ඔය කරගෙන යන වැඩ පිළිවෙල ඔක්කොම මොහොම තිබ්බදේ ඒ තියෙන අතරවාරයේ පැත්තකින් ආර්යෂ්ඨායක මාර්ගය වර්ධනය කරන්න පින්වත්නි ඒක වර්ධනය වෙනකොට තමන්ගේ මානසිකත්වය අදාළ විදිහට ටික හැදිලා යාවි අවශ්‍ය විදිහට සකස් වේවි ඒක තමයි අවශ්‍ය කරන්නේ ඒකින්ද මේ පුන් පොහෝ දින අද සිල් සමාදන් වෙලා ඉන්න අලුත් සංකල්ප කීපයක් ඇති කරගන්න වෙනද වගේ නෙවෙයි ආර්යෂ්ඨායක මාර්ගය ගැන මහා උතුම් හැඟීමක් ඒ හැඟීම උපරිම වශයෙන් වර්ධනය කරගන්නට රාත්‍රී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න හැමෝම තමන්ගේ හැබැයි වැඩ කටයුතු ටික ඉවර කරන්න වතුර බෝතලයක් හිටන් ළඟට අරගෙන ඒ පැය පහ අකණ්ඩව ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් කර ගන්න ඒ වගේම හිතේ සටහන් තියෙන ආකාරය ගැන මම මතක් කරා පුංචි අත්දැකීමක් හරි ලබා දෙන්න ඕන කියලා හිතට ඉතින් ඒ වගේ දේවල් සිද්ධ කරලා මේ ජීවිතය සාර්ථක කරගන්නට සසර සුවපත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද මේ පුන් පොහෝ දින මේ හැම දිනාටම විශාල ලාභයක් සිද්ධ කරගන්නට සිල් සමාදන් වන්නට ඒ වගේම අපිට සම්බුද්ධ පූජාවන් පවත්වන්නට ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ජීවිතයට මහා කුසලයන් ඇති කරගන්නට හේතු වෙන සියල්ල සකස් කරගන්නට හේතු වෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය අපේ පින්වන්ත දරුවන් වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අපි දුර ජනතුනා සියලුම පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන හැම දිනාටම මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරක් සිද්ධ නොවේවා ලැබී තිබෙනා වූ කායික මානසික සියලු දුක් පීඩා දුරු වේවා අවසානයේදී උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නොම්බර 67න් 4 හතරවෙනි පටුභංග නාවලෙහි පදිංචි තිස්ස සහ පත්මිනී විජේතුංග කියන යුවල දුව බෑනා හා තිසරණී මිනිපිරිය විසින් කියලා. තිස්ස සහ පත්මිනී විජේතුංග යුවල දුව බෑනා සහ තිසරණී මිනිපිරිය විසින් කියලා දෙපාර්ශ්වයෙන් මිය පරලෝ යන්නට යෙදුන දෙමාපියන් අතර සංසාරගත ඥාතීන්ටද රණවිරු දරුවන් සැමටද මේ පින් අනුමෝදන් වේවා අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේලාටද
නිවන් දොරටු විවර වේවා. මේ වසංගතය ලෝවයෙන් දුරුවෙන්නට හේතු වේවා. සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් ඔබ අප හැම දෙනාටම සිද්ධ කරමින් තමයි මේ දායකත්වය දරන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒ විජයතුංග පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඒ හැම දෙනාම ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම උතුම් යහපත සිද්ධ වන්නට හේතු වේවා. සසර වසනා තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. මේ අය වෙනුවෙන් මේ පරලෝකීය දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාටත් සුගතියෙන් සුගතියට පත්වන්නට හේතු වේවා. හැම දෙනාට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් ධර්මාබෝධය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද උදෑසන අෂ්ටාංග ශීලය සමාදන් කරමින් ධර්මානුශාසනාව පවත්වන ලද පූජනීය උඩදුම්බර කාශ්‍යප අපගේ නායක ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය දරනු ලැබුවේ නොම්බර 67/4 හතරවන පටුමග නාවල පදිංචි තිස්ස සහ පද්මිනී විජේතුංග යුවල දුව බෑනා සහ තිසරණී මිනිපිරිය විසින්. එසේනම් සුපින්වතුනි, අප මීළඟ ධර්මානුශාසනාව සමගින් සම්බන්ධ වන තුරු ජයමග රූපවාහිනී පෝදින සදහම් විකාශය සමගින් ඒකාත්මික වන්නට ඔබට ආරාධනා කර සිටිනවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.